समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ओवदेयानुशासेय असभ्याच निवारये सतं हि सोऽप्यो होति असतं होति अप्योतीति කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමයේත් අපේ පින්වත් පිරිස ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්නට අපි සතුටු වෙනා මේ සන්ධ්‍යායාමයේ ඔබ සමග මේ වගේ දහම් කරුණක් බෙදා හදා ගන්නට අපට අවස්ථාව ලැබීම පිළිබඳව අද පින්කමේ දායකත්වය දරන්නේ ඇමරිකාවේ චිකාගෝ නුවර පදිංචිව සිටින අපේ කල්‍යාණ මිත්‍ර දායක පිරිසක් ශෙලෝමි ඇන්තනි මහත්මිය ඒ වගේම එතුමියගේ ආදරණීය දියණිය වන ඇන්තනි දියණිය ඒ වගේම ස්වාමි පුරුෂයාණන් ජෝර්ජ් ඇන්තනි මහත්මයාණන් එයත් තමයි මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පින්දීම් කීපයක් තමයි මූලික අරමුණ නෝන මහත්මිනියගේ ආදරණීය පියාණන් වහන්සේ හෙක්ටර් මෙන්ඩිස් ආදරණීය තාත්තා අවුරුදු 25කට කලින් අභාවයටපත් වුණා. ඒ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම මේ උතුම් පින්කමේ මූලික අරමුණක් බලාපොරොත්තුවක්. ඊට අමතරව මහත්මාණන්ගේ ජෝර්ජ් ඇන්තනි මහත්මයාගේ ආදරණීය තාත්තත් අවුරුදු 10කට කලින් අභාවයටපත් වෙලා තියෙනවා. රාසయ్యා ඇන්තනි පියාණන් ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින්කමේදී මූලික බලාපොරොත්තුවක්. ඒ වගේම ශෙලෝමි ඇන්තනි මහත්මියගේ ආදරණීය අම්මා අසනීප තත්ත්වයෙන් රෝගාතුරව සිටින්නේ. එතුමියට සෙත් ප්‍රාර්ථනා කිරීම, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ මූලික අරමුණු අතර තියෙනවා. මේ දායක පවුලේ ඇත්තෝ විශේෂයි. හේතුව මේ සියලු දෙනාම කතෝලික බැතිමතුන්. හැබැයි දැන් දීර්ඝ කාලයක් තිස්සේ මා සිද්ධ කරන දේශනා ශ්‍රවණය කරන්නට පටන්ගෙන දැන් මා සිදු කරන දේශනා පමණක් නෙමෙයි බොහෝ යතිවරයාණන් වහන්සේලගේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලගේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරමින් දම්පැන් පූජා කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරගන්න ඒ උතුම් ධර්මයේ තිබෙන හරය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය යහපත් තත්වයට තව තවත් පත් කරගන්න උත්සාහ කරනවා. සෙසෙම මේ පින්වත් පිරිස වෙනුවෙන් අපට මේ පින්කමට මුලින්ම ආරාධනා කටයුතු සිදු කළේ පසුගිය සතියේ සද්ධර්ම දේශනාවක දායකත්වයේ ගත්ත අපේ සදහවත් නෙළු මෙන්ඩිස් මහත්මිනිය, සෙලොමි
ඇන්තනී මහත්මියගේ නෑන ඥාතිවරිය එතුමිය මාර්ගයෙන් තමයි මේ පින්වත් පිරිස අපට දැන අඳුන ගන්නට ලැබෙන්නේ. මේ පින්කම සිද්ධ කරලා දෙන්නට අවකාශය උදා වෙන්නේ. ඉතින් අපි සතුටු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ උතුම් පින්කමට අපට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම අප ඊටාම සතුටු වෙනවා අපි කියලා දීපු එක දහම් කරුණක් හරි අහලා ඔබගේ ජීවිතයට පුංචි හෝ අස්වැසිල්ලක්, සැනසීමක්, අවබෝධයක්, නිවීමක් උදා වුණා නම් ඒ පිළිබඳව අපි ඊටාම සතුටටපත් වෙනවා. ඒ වගේම ඔබට ආශිර්වාද කරමින් ආදරණීය තාත්තලා දෙන්නට පින් දෙමින් සහ මවුට දිගහසිරි සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන් සිට මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අද ඊටාම වටින මාතෘකාවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. අවවාද දෙන අයට වෙන දේ. අවවාද දෙන අයට වෙන දේ තමයි අද මාතෘකාව. ඔබට මොකද හිතෙන්නේ? ඔබත් අවවාද දෙනවානේ. ඔබ ගොඩක් වෙලාවට මං හිතන්නේ අවවාද දෙන්නේ ඔබේ දරුවන්ට. ඔබේම දරුවන්ට. ඔබගේ කුසින් බිහි කරපු, කිරිපෝපු, උගන්වන ජීවිතේ ලොකු කැපවීමක් ඔබ සිද්ධ කරපු මේ ලෝකෙට ගේන්නත් හදන්න වඩන්නත් කැපවීමක් සිද්ධ කරපු ඔබේ දරුවන්ට තමයි ඔබ අවවාද දෙන්නේ. එතකොට ඔබ ඒ අවවාද දෙනකොට ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද? මා විශ්වාස කරනවා ඔබගේ අවවාද ලබන දරුවෝ අතරින් සමහර කෙනෙක් නිශ්ශබ්දව ඒ වහන් ඉන්නවා. සමහර කෙනෙක් ඒ අවවාද එක්ක වාද විවාද කරලා තර්ක විතර්ක කරලා ඒවා පිළිගන්නවා ඇති. හෝ ප්‍රතික්ෂේප කරනවා ඇති. සමහර විට ඔබේ දරුවෙක් ඉන්න පුළුවන්. ඔබට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ඔබ දෙන අවවාද 100%ක්ම ප්‍රතික්ෂේප කිරීම වලට ලක් කරන. මේ වගේ මම හිතනවා විවිධ ප්‍රතිචාර ඇති ඔබ අවවාද දෙනකොට ඔබේම දරුවන්ට. එතකොට හිතන්න ඔබේම දරුවන්ට අවවාද දෙනකොට මඟ පෙන්වනකොට ඔබට ඔය විදිහේ විවිධ ආකාර ප්‍රතිචාර එනමන මම වගේ කෙනෙකුට මොන තරම් විවිධත්වයෙන් යුක්ත ප්‍රතිචාර ලැබෙන්න ඕනද? දේවල් කියනකොට මඟ පෙන්වන්න හදනකොට කියන්නේ ඔබේ ලෙයින්ම බිහි වෙච්ච කෙනෙක් වුණත් ජාන වලින් ලොකු සම්බන්ධයක් තියෙනවා වුණත් ඔබ සහ ඔබේ දරුවා අතර ඔබ ඒ අය වෙනුවෙන් කරලා තියෙන කැපවීම අති විශාල වුණා. හැමතිස්සෙම ඔබගේ අවවාදය ඔවුන් නිස්මුදුනින් පිළිගන්න සූදානම් නැහැ. ඔබව ප්‍රතික්ෂේප කරන, ඔබ එක්ක රණ්ඩු කරන ඒ වගේ තත්ත්වයන් උදා වෙනවා.
එතකොට අපි මඟ පෙන්වන්නේ කිසිම සම්බන්ධකමක් නැති අයට. එතකොට ඒ වගේ කිසිම සම්බන්ධයක් නැති අයට දේවල් කියලා දෙනකොට මොන තරම් ප්‍රතිචාර රළු සහ විවිධ වෙන්න තියෙන ඉඩ කඩ වැඩිද? ඒක තමයි අද අපේ මාතෘකාව. බුදුහාමුදුරු ලස්සන ගාථාවක් දේශනා කළා ඒ ගැන. ඕව දෙය්‍යානුසාසෙය්‍ය ඕව දෙය්‍ය ඔවාදීම දුටු දොස්සි ඔවාදීමට සුදුස්සා කලන මිතුරෙකි. ගුණවතෙකු විසින් නුගුණයා ඔවාදීමෙන් ගුණයෙහි පිහිට විය යුතුය. අවවාද දීම කියලා කියන්නේ ඒකට. දුටු වැරද්දක් ඒක පෙන්වලා දෙන්නට සුදුසු කෙනාට කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. එතකොට ගුණයක් තියෙන කෙනා තමයි දුර්ගුණ සහිත කෙනා අවවාද දීලා ඒ ගුණයෙහි පිහිටවීම කරන්නේ. ඒක තමයි අවවාද දීම නම් වූ ක්‍රියාව කියලා කියන එකේ අදහස. අවවාද දීම කියලා කියන්නේ අපි ගාව යම්කිසි යහපත් දෙයක් පවතිනවා, හෝ අපි යහපත් විශ්වාසයක පිහිටලා ඉන්නවා, අපි යහපත් දර්ශනයක පිහිටලා ඉන්නවා, නිවැරදි යහපත් හැසිරීම් වල අපි ඉන්නවා, යහපත් විනයක අපි ඉන්නවා. එහෙම ඉන්න ගමන් අපි දකින යම්කිසි කෙනෙකුගේ තියෙන දුර්ගුණයක්, අවිනය සහගත හැසිරීමක්, දෝෂයක්, වැරද්දක්, අකටයුත්තක් අපි දැක්කම අඳුනගත්තම අන්න ඒක අපි එයාට කියලා දීලා එයත් අපි සමාදන්ව සිටින, අපි පිහිටා සිටින යහ ගුණයෙහි නිවැරදි හැසිරීමෙහි පිහිටුවා ගත්තොත් අන්න ඒක තමයි අවවාද දීම කියලා කියන්නේ. ඒකට තමයි අවවාද දීම කියලා කියන්නේ. ඕව දෙය්‍යානුසාසය කියලා කිව්වේ ඒකයි. එතකොට ඒ අවවාද දීම නැත්තම් අනුශාසනා කිරීම කියන එක ඊටාම වගකීම් සහගත ක්‍රියාවක්. දැන් මේක තේරුම කියලා දෙනකොටම ඔබට වැටහෙන්න ඕන අපිට ලොකුම අභියෝගය තමයි අනිත් අයට අපි යම්කිසි දෙයක් කරන එක නරකයි කියලා අවවාද කරනකොට අපි එයින් වැළකී සිටීම, අපි එය නොකර සිටීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මම මත් වතුර බොන ගමන් මම ඔබට මත් වතුර බොන්න එපා කියලා දුන්නොත් එතකොට ඔබට එන ප්‍රශ්නේ තමයි ඉතින් ඇයි එහෙනම් ඔයා බොන්නේ කියන එක. සමහර විට මගේ අවවාදය ඇතුලේ, මගේ මඟ පෙන්වීම ඇතුලේ තියෙන්නේ ඔබගේ පැත්තෙන් ඊටාම යහපතක් වෙන දෙයක්. ඔබගේ පැත්තෙන් ඊටාම යහපතක්, ඊටාම හොඳක් වෙන දෙයක්. ඔබගේ නිරෝගීකම උදා කරගන්න, ඊළඟට ඔබගේ මට්ටමකට හරි ධනනාස්තියක් වෙනවා, ඒ ධනය ආරක්ෂා කරගන්න. ඊළඟට ඔබ මත්ද්‍රව්‍යයට, මත් වතුරට ඇඩික්ට් වුණොත් එහෙම ඔබ දන්නේම නැතුව ඔබගේ ජීවිතේ ගොඩාක් දේවල් ප්‍රමාද වෙන්න පටන් ගන්නවා. හැම දෙයක්ම කල්ගත වෙන දේවල් කරගන්න. මොකද ඔබ ඇඩික්ට් වෙලා ඉන්න දෙයට නිතර අවධානය යන්නේ. එතකොට එවැනි තත්වයකදී ඔබේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට, ආධ්‍යාත්මික කටයුතු වල සාර්ථකත්වයට උදව් වෙන ගොඩක් දේවල් ඔබගේ මග හැදලා යන ඔබ දන්නේම නැතුව.
ඊළඟට ගත්තාම අනාරක්ෂිත වෙනවානේ. මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරන අය අනාරක්ෂිත වෙනවා ගොඩක්. එයාලගේ පැවැත්ම සම්බන්ධව සුරක්ෂිත බව සම්බන්ධව ජීවිත ආරක්ෂාව ඉඳලා හැම පැත්තකින්ම එයා අනාරක්ෂිත වෙනවා. ඊළඟට ගත්තාම මත්ද්‍රව්‍ය මත් වතුර වල මේ ඇඩික්ට් වෙච්ච කෙනෙකුට තියෙන ලොකු අයහපතක් තියෙනවානේ. ඒ තමයි තමන්ගේ ආදරණීයයොත් අනාරක්ෂිත වෙනවා. තමන් එවැනි අබ්බැහියක දිගටම යන්න තමන්ගේ ඇත්තටම අවධානය යොමු විය යුතු දරුවෝ ඉන්නවානේ. ගෙදර සමාජිකයෝ ඉන්න පුළුවන්, ඔබගේ බිරිඳ විය හැකි, ඔබගේ අම්මා තාත්තා වයසයි ලෙඩින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පූර්ණ අවධානයක් දිය යුතුමයි ඒගොල්ලෝ පරිස්සම් කරගන්න. එතකොට ඔබ මත්ද්‍රව්‍ය මත් වතුරෙහි අබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් ඔබට වෙන ලොකුම හානිය තමයි ඔබ ඒ අබ්බැහිය තුල ඉඳිද්දී අර ඔබගේ ආදරණීයයන් අනාරක්ෂිත තත්ත්වයටපත් වෙනවා. මොකද එයාලා යැපෙන්නේ ඔබගෙන්. එයාලගේ ජීවිත පැවැත්ම සම්පූර්ණයෙන්ම ඔබ මත තීරණය වෙලා තියෙනවා. ඔබ එතකොට සිහි විකල් වෙන මට්ටමට ඇවිල්ලා නම් තියෙන්නේ. ඔබට දේවල් අමතක වෙන මට්ටමට ඇවිල්ලා නම් ඉන්නේ. මේ ඇඩික්ෂන්ස් වල තියෙන ප්‍රශ්නේ ඕකේ. ඒකේ ලිමිට් එක අපිට හොයාගන්න බෑනේ. ඒකේ ගියාම අපි දන්නේම නැතුව ලොකු අනතුරුදායක තත්ත්වයන්ට අපි ගමන් කරනවා. එතකොට දැන් මම ඔබට මත්ද්‍රව්‍යයෙන් මත් වතුරෙන් වළකින්න කියලා මෙහෙම අවවාදයක් දෙනවා. දැන් මේ අවවාදවල තියෙන සම්පූර්ණයෙන්ම ඔබගේ යහපත. ඔබගේ යහපත. දැන් මට මේක කීමේ මට ලැබෙන කිසිම දෙයක් නැහැ. පුද්ගලිකව මේ ලෝකෙදී මට ඒකට ඒ අවවාදය දීමෙන් ලැබෙන දෙයක් මොකක්ද? ඔබගේ මොනව ලබා ගන්නද ඒක කියලා දුන්නා. හැබැයි ඒක ඔබට කොච්චර හොඳ උපදේශයක් වුණත් ඔබගේ මනසේ සෙල්ලාම එන්න පුළුවන් එක තමයි මෙයා බොන එක නවත්තලා. ඒක එනවා. ඒ මනස අපි තුල පවතින එක පුදුම දෙයක් ඒක. මිනිස්සෙකුට අනිවාර්යයෙන්ම එන සිතුවිල්ලක් මෙයා බොන ගමන් ඇයි කියන්නේ මට? ඇයි එහෙනම් තාත්තා බොන්නේ? ඇයි එහෙනම් මෙයා මේව පාවිච්චි කරන්නේ ඇයි මට එපා කියන්නේ? ඇයි මට රැට මෙහෙම කොහෙවත් යන්න එපා? හැන්ද වෙනකොට ගෙදරට එන්න ඕන කියලා ඇයි කියන්නේ? මතක තියාගන්න අවවාද දෙන අය මතක තියාගන්න. ඔබ අම්මෙක් විදියට අවවාද දෙන්න ඕනනේ. සෙලොමි මහත්මිය, ඇන්තනි මහත්මියටත්, නෙලු මහත්මියටත්, මේ බණ අහන මෑණිවරු, පියවරු හැම දෙනාටම තමන්ගේ දරුවන්ට අවවාද දෙනකොට මේ අභියෝග එනවා ඔබට. තමන්ගේ දරුවන්ට මඟ පෙන්වනකොට මේ ප්‍රශ්නේ එනවා. මොකද ඔවුන් පෙරලා ඔබෙන් අහනවා ඔබ ඒක තවම නවත්තලා නැත්තේ ඇයි? ඔයා ඒක එහෙනම් තවම කරන්නේ ඇයි? මොකද තාම ඔබේ දරුවන්ට නොතේරෙන්න පුළුවන් සමහර විට ඔබ ඉන්න ඇබ්බැහියෙන් ගැලවෙන්න බැරුව තියෙන පීඩාව හින්දාමයි, ඒකේ තියෙන අර්බුදේ, ඒකේ තියෙන අනර්ථය, ඒකෙන් ඔබට වෙච්ච පාඩුව ඔබට අවබෝධ වෙච්ච හින්දාමයි ඒක කරන්න එපා කියලා කියන්නේ. ඒක සමහර විට ඔබේ දරුවට තේරෙන්නේ නැහැ තාම. ඒක මතක තියාගන්න. ඒක යාට තේරෙන්නේ නැහැ ඇයි අම්මා මේක කරන්න එපා කියන්නේ, ඇයි අම්මා මට යන්න එපා කියන්නේ රැට එළියට, ඇයි මට අම්මා කියන්නේ මිඩ්නයිට් වෙනකන් ඉන්න එපා, ඔය යාළුවා හමු වුණා නම් එන්න මේ වේල පහින් ගෙදර වෙලාවක් තියෙන්න ඕන. කොහොම කියනවනේ අම්මලා, තාත්තලා කියනවනේ. එතකොට ළමයාට හිතනවා එයා ගිහින් තියනවානේ.
එයා ඉඳලා තියෙනවා. හෝ එයා ඉන්නවා. රැ වෙනකම් මට කියනවා මේ වෙල 5 ගෙදර එන්න ඕන කියලා. මතක තියාගන්න. ඔබ යමක් කෙනෙකුට එපයි කියනකොටම යාට යන්නේ ඒ Tamanට දෙන මේ අවවාදයේ තියෙන යහපත් බව සම්බන්ධ පණිවුඩේ නෙමෙයි. ඒ අවවාදය දෙන එක්කෙනාගේ පැවතුම් එයාගේ ප්‍රතිපදාව, එයාගේ හැසිරීම, එයාගේ ජීවිතයේ තියෙන අඩුපාඩු තමයි ඔළුවට එන්නේ. අහන එක්කෙනාට ඔළුවට එන්නේ කියන එක්කෙනාගේ අවුල්තැන්. එයා දන්න දේවල් weak points ඔක්කොම ඔළුවට එනකොට ටටක් ගන්න. ඒක මේ මනුස්ස ස්වභාවය. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔබ අනිකාට එපයි කියන දේ ඔබ නොකර ඉන්න. ඔබ ඒ ගුණය පිහිටා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. පුළුවන් තරම්. හැබැයි සමහර ඒවා ඇත්තටම කිව්වොත් අපි තාම පිහිටලා නැහැනේ. උදාහරණයක් විදියට කිව්වොත් මම ඔබට නිතර දේශනාව කරලා අවසන් කරන්නේ මෙය උතුම් නිවන අවබෝධ කරගන්න ඔබත් වීරිය කරන්න කියලා. හැබැයි ඒ අවවාදයට උපරිම බලය ලැබෙන්න නම් මම නිවන අවබෝධ කරගෙනම ඉන්න ඕන. ඒ අවවාදය වටිනම සහ පරිපූර්ණ අවවාදයක් වෙන්න නම් මම මේ වෙනකොට ඒ උතුම් නිවන අවබෝධ කරගත්තු උත්තමයෙක් වෙලාම තියෙන්න ඕන. එතකොට තමයි ඒ අවවාදයේ ලබන කෙනාට ඒකේ ඒ අවවාදයේ තියෙන පූර්ණ ශක්තිය, ඒකේ බලය, ඒකේ වටිනකම යන්නේ යාගේ ඔළුවට. ඒ තාම ඉතින් මම ඒ தත්ත්වයටපත් වෙලා නැහැ. මම මාර්ගඵලලාභියෙක් නෙමෙයි. ඒ නිසා තමයි මම නිතර ඔබට මතක් කරන්නේ මම තවම පුහුණු වෙන කෙනෙක්. ඔබත් මේක පුහුණු වෙන්න කියලා. දැන් සමහර අවවාද තියෙන අපිට තාම අපි එතෙන්ට ඇවිල්ලාද කියලා අහුවොත් ඔව් අපි තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. හැබැයි අපිට පුළුවන් එයාට කියලා දෙන්න මම තාම මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මම මෙතෙන්ට එන්න උත්සාහ කරන කෙනෙක්. මම වීර්ය කරනවා මෙතෙන්ට එන්න. මේක මෙතෙන්ට ආවොත් හොඳ බව, යහපත් බව කියලා දීලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ. බුදුහාමුදුරුවෝ විශ්වාස කරලා තමයි මම මේ වෙනකොට මේ පුහුණුව කරමින් ඉන්නේ. ඒ හින්දා ඔයත් උත්සාහ කරන්න. මං හිතනවා ඔයාට මටත් වඩා ඉක්මනට ප්‍රතිඵල ලැබෙයි කියලා. ළමයින්ට දේවල් කියලා දෙද්දී ඔබ ශුද්ධවන්ත තත්වයේ ඉඳන් කතා කරන කෙනෙක් ලෙස කතා කරන්න යන්න එපා ලෞකික ජීවිතේදී. කියන්නේ ඔබ හොඳට අවබෝධ කරගන්න. හොඳට තේරුම් ගන්න. ඔබගේ පැත්තෙන් යම්කිසි දෙයක් කියලා දෙනකොට නේ යම්කිසි දෙයක් කියලා දෙනකොට ඔබ තාම සුද්ධවන්ත තැනක ඉඳගෙන නේද? තාම සුද්ධවන්ත තැනක ඉඳගෙන ඔබ කතා කරන්න යන්න එපා. මොකද ඔබේ අඩුපාඩු, ඔබේ දුර්වලකම්, ඔබේ වැරදි ඔබත් එක්ක ජීවත් වෙන අය දකිනවා. එතකොට ඒ අතරෙම නම් ඔබ අවවාද දෙන්නේ. එතකොට ඔබ අනිකාට දෙන අවවාද අනිකා ලබා නොගන්න පුළුවන්. ඔබගේ වැරද්ද ඉස්සරහට ගෙනල්ලා ඔබේ වැරද්ද ගැන තර්ක කරමින්. එවැනි තැනකදී මා ඔබට යෝජනා කරනවා ඔබ කල යුතු දේ තමයි
ඔබ තවම පූර්ණ නිවැරදි කෙනෙක් නෙමෙයි. නමුත් මේ අදහස නිවැරදි එකක් කියන එක. තවම ඔබට ඒ පූර්ණ නිවැරදි බව ඇති කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. නමුත් මේක ක්‍රියාත්මක කරොතින් මේ අදහසේ තියෙනවා ඊටාම ඉහළ ප්‍රතිඵල කියලා ඔබට පුළුවන් ඔබේ දරුවෝ එක්ක සාකච්ඡා කරන්න. ඔබේ දරුවෝ එක්ක සංවාදයක යෙදෙන්න. මොකද චූටිම කාලෙදී ඔබට යම්කිසි ආකාරයකට තද නීති දාලා දේවල් වලින් වළක්ව ගන්න පුළුවන් වුණාට අවුරුදු 9 පයින්නකොට ඒක කරන්න බෑනේ දැන්. එතනදී ඔබ කරන්න ඕන අවවාද දෙන කෙනෙක් විදියට, මඟ පෙන්වන කෙනෙක් විදියට ඔබ ඔබේ දරුවන්ට හෝ අනෙක් අයට මගේ යෝජනාව තමයි ඔබ පුළුවන් තරම් අනතිමානීව ඔවුන් එක්ක සාකච්ඡා කරමින් සංවාද කරමින් ඔවුන්ට තෝරලා දෙන්න ඇයි මම මේක ඔයාට එපයි කියන්නේ? ඇයි මම මේක ඔයාට කරන්න කියන්නේ? එක කතා කරා. මොකද අවුරුදු 9 10 වුණා කියන්නේ අද අපි ආගෙව් කරන්න පටන් ගන්නකොට 15 වගේනේ අම්මා තාත්තා එක්ක 15 16 වෙනකොට අපේ කාලේ. හැබැයි අද ඒක අවුරුදු 9 10 වෙනකොට එතෙන්ට එනවා. මොකද ඊටත් කලින් එනවා ඇත්තටම කිව්වොත්. ඊටත් කලින් එනවා. මොකද අද ළමයින්ගේ දැනුම ඉතාම ඉහළයිනේ. උන්ට ගොඩාක් තොරතුරු එනවා. උන් ගොඩාක් දේවල් කියවනවා. අපි අප්ඩේට් වුණාට වඩා වේගෙන් ඔවුන් අප්ඩේට් වෙනවා. එහෙනම් අපි කියන ඔක්කොම ගෙඩි පිටින් ගිලින්න සාදු කියලා ඔළුවේ තියාගන්න ඒගොල්ලෝ සූදානම් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක අපි අවබෝධ කරගන්න ඕන. එහෙනම් තමයි ඔබට යෝජනා කරන්නේ. ඔවුන් එක්ක ඔබ තාම කෙලස් තියෙන කෙනෙක්. ඔබ තාම වැරදි අඩුපාඩුකම් ජීවිතේ තියෙන කෙනෙක්. ඔබ රහතන් වහන්සේ හෝ රහත් තෙරණියක් නෙමෙයි. ඔබගේ ගාවත් අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒ අතරේ ඔබ ඔබේ දරුවාට ආදරේ. ඔබත් එක්ක ජීවත් වෙන අනිත් අයට ඔබ ආදරේ. ඒ හින්දා තමයි ඔබ හොඳ දෙයක් කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතෙන්දී ඔබ ඔබගේ ඊගෝ එක පාවිච්චි කරන්න යන්නේ නැතුව අනතිමානීව ඔවුන් එක්ක ඊටාම යහපත් සාකච්ඡා කරමින් ඊටාම නිහතමානී සංවාදවල යෙදෙමින් ඔවුන්ව නිවැරදි කරගන්න මාවතට උත්සාහ කරන්න කියලා තමයි ඔබට මෙහිදී යෝජනා කරන්නේ. මොකද බුදුහාඳුරු දේශනා කරනවා මේ අවවාද දෙන කෙනෙකු දුර්ගුණයකින් බේරගන්න නම් එයා දුර්ගුණයෙන් වැළකීලා ඉන්න ඕන කියලා. කෙනෙකු යහගුණයේ පිහිටුවන්න නම් එයා ඒ යහගුණයේ දිගටම යන කෙනෙක් වෙන්න ඕන. මොකද නැත්තම් ඒ අවවාදයට ඒ උපදේශයට බරක් නැති වෙනවා. හයියක් නැති වෙනවා. ඒ උපදේශයට පැවැත්මක් නැති වෙනවා. ඉන්න මේ දේශනාවේ තියෙන මේ හරයාත්මක කාරණේ තේරුම් ගන්න. මේක පොඩි සංකල්පයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සංකල්පය ඇතුලේ ඔබේ මේ ලෝක ජීවිතයේදී එන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. දේවල් කළමනාකරණය කරගන්න උත්සාහ කරද්දී මේ භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම හරිම ප්‍රයෝජනවත් වෙනවා ඔබට. මේක මතක් කරගන්න, මේක මතක තියාගන්න දරුවන්ට මඟ පෙන්වන්නදි විතරක් නෙමෙයි. බිරිඳට දෙයක් කියලා දෙති, සැමියාට දෙයක් කියලා දෙති, යාළුවෙකුට දෙයක් කියලා දෙති. ඕනම කෙනෙකුට ඔබ ආයතනයේ ඔබේ කාර්ය මණ්ඩලයට ඔබගේ ගාව ඉන්නවනම් සේවක පිරිසක් ඒගොල්ලොන්ට දෙයක් කියලා දෙති. මේ හැම වෙලාවකදීම මේ අවවාදය දෙන කෙනාගේ ක්වොලිටි එක, එයා කොච්චර උසස් තත්වයක, එයා කොච්චර ප්‍රබුද්ධ තත්වයක ජීවත් වෙනවද කියන එක අතිශයින් වැදගත්.
තවම ඔබ ඒ තත්ත්වයට ඉහළට ගිහිල්ලා නැතිනම් ඔබ දෙන අවවාදයේ තියෙන උතුම් හරය තවම 100% ඔබ ගාව නැතිනම් එතකොට මේ අවවාදය ඔබ එයාට දෙන්නේ කාගේ දැනුමකින්ද කාගේ මඟ පෙන්වීමකින්ද කියන එක කියලා දෙන්න. දැන් මම ඔබට කියන්නේ මේක බුදුහාමුදුරුවෝ කියලා දෙන්න. මේක බුදුහාමුදුරුවෝ කියලා දෙන්න. එතකොට ඔබ අහුම්කම් දෙන්නේ මම හරහා වුණාට කාගේ පණිවුඩයක්ද? බුදුහාමුදුරුවන්ගේ පණිවුඩයක්. එතකොට බුදුහාමුදුරුවෝ කියන උත්තමයා මේ ලෝකේ ඒ උතුම් ගුණයට පැමුණුණු කෙනෙක්. දුර්ගුණ ජීවිතේ දුරු කරපු උත්තමයි. අනුවණකම දුරු කරපු මහා ප්‍රඥාවන්තයෙක්. අවිද්‍යාව දුරු කරපු ආලෝකය උදා කරගත්තු කෙනෙක්. අන්න ඒ උත්තමයාගේ දැනුම තමයි ඔබට මම sannivedanaya කරන්නේ. ඒ උත්තමයාගේ අවබෝධයෙන් ඔබට දීපු මඟ පෙන්වීම තමයි මම මේ ඔබට සරලව පුළුවන් තරම් සරල කළා කියලා දෙන්නේ. තේරුම් ගන්න පහසු වෙන. එහෙනම් අවවාද දෙන අයට ලොකු අභියෝගයක් අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්තම් ඒ අභියෝගය නැති කෙනෙක් නම් ඒ රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් අවවාද කළත් ඔබ මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවවාද කළත් පිළිගන්න පාර්ශවය ඒ උත්තමය කොච්චර උසස් වුණත් එහෙමම පිළිගන්නේ නැති බව. ඉතින් හිතන්නකො ලෞකික අපි ගැන කවර කතාවද? කෙලෙස් සහිත අපි ගැන කවර කතාවද? මේ ආර්ය මාර්ගයේ පුහුණු වෙන්න වීරිය කරමින් අනිත් අයට මඟ පෙන්වනකොට ඒක නොපිළිගැනීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද පුදුම වෙන්න දෙයක් නැත්තේ. බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන වැනි උතුම් මහරහතන් වහන්සේලා අවවාද කරනකොටත් ඒවයි එහෙමම පිළිගෙන නැහැ ලෝකෙ. එහෙමම පිළිගෙන නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හාමුදුරුවන් වහන්සේලා 6 නමක් ඉඳලා තියෙනවා. පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය, බුම්මජක, අස්සජි, පුනබ්බසුක කියලා. හාමුදුරු 6 නමක්. මේගොල්ලන්ට කියන්නේ චබ්බග්ගිය භික්ෂූන් කියලා. ඇත්තටම කිව්වොත් තේරෙන විදිහට කිව්වොත් 6 කල්ලිය. මේ 6 දෙනා කරපු දේවල් ප්‍රාතිමෝක්ෂයේ බොහෝ ශික්ෂාපද පනවන්න හේතු වුණා. මේ 6 දෙනා කරපු දේවල් කතාන්තර විදියට එහි තියෙනවා. ඒ කියන්නේ ඒ ශික්ෂාපදේ පනවන්න හේතු වෙච්ච නිදානය. මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳිද්දී සාරිපුත්ත මොග්ගල්ලාන වැනි මඟ පෙන්වන්න ප්‍රධාන අනුශාසකයින් වහන්සේලා වැඩ ඉඳිද්දී මේ 6 නම කරලා තියෙන දේවල් ඇත්තටම ඒවා මේ සාකච්ඡා කරන්න බෑ ඔබත් එක්ක. ඉතින් මේ කරලා තියෙන දේවල් දැකලා තියෙනකොට බුදුහාමුදුරු ඉන්න කාලෙම අද වෙන දේවල් වලට එච්චර අපිට මේ කලබල වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවොත් නැතුව මේ ශාසනයේ උතුම් ගුරුවරයාත් පිරිනුවම් පාලා අවුරුදු 2500ක් ගත වෙලා තියෙද්දී මේ මට්ටමින් හරි මේ ශාසනයේ තියෙන එක ගැන මම නම් සන්තෝෂ වෙනවා. එහෙම සතුටු නැති අය ඉන්න පුළුවන්. මම නම් සතුටු වෙනවා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 2500ක් ගත වෙලා තිබුණත් මේ මට්ටමින්වත් මේ ශාසනේ රැකිලා තියෙන එක ගැන. මොකද බුදුහාමුදුරුවෝ ජීවමානව ඉඳිද්දිම මේ හාමුදුරුලා 6 දෙනා කරලා තියෙන දේවල් ඒවා දැක්කම
අදාහ ගන්න බෑ මේවා කරාද කියලා. ඉතින් ශ්‍රද්ධාවන්තයෝ බොහෝ දෙනෙක් මේ හාමුදුරුවෝ 6 දෙනාගේ වැඩ ගැන ගොඩාක් කලකිරලා තියෙනවා. අස්සජි පුනබ්බසුක කියන මේ හාමුදුරුවෝ දෙනම තමයි මේකේ මේ ලීඩර්ස්ලා විදියට ඉඳලා තියෙන්නේ. නායකයෝ දෙන්න. ඒ දෙන්නට 500ක් ඉඳලා තියෙන අනුගාමික. බුදුහාමුදුරුවෝ කියන දේ අහන්න නැතුව, සාරිපුත්ත මොග්ගල්ලාන වැනි උත්තමයින් වහන්සේලා කියන දේ අහන්න නැතුව අස්සජි පුනබ්බසුක කියන හාමුදුරුවෝ දෙන්නගේ නායකත්වයෙන් මේ ප්‍රධාන 6 දෙනා ඒ 6 කණ්ඩායම එක්ක 500ක් හාමුදුරුවරු කීටාගිරිය කියන නගරේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවන්ට මේ අය බේරගන්නම බැරි තැන පබ්බාජනීය කර්මය කියලා මේ කුලයක් කෙලසන නැත්නම් සමාජයක් විනාශ කරන ඒගොල්ලොන්ට වැරදි මඟ පෙන්වීම කරන වැරදි ආදර්ශයක් දෙන අයව ඒ සංඝයා තුරින් අයින් කිරීමේ විනය කර්මයක් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේලා කරන්න ඕන එක. ඒකට නායකත්වය දෙන්න කියලා බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා දෙනම යොමු කරනවා. සිල්වත් මහරහතන් වහන්සේලාත් එක්ක එකතු වෙලා මේ 6 නම ඇතුළු මේ කණ්ඩායමට මඟ පෙන්වලා අයින් කරන්න ඕනි අය අයින් කරලා නිවැරදි මඟ පෙන්වීමක් කරන්න කියලා. මතක තියාගන්න. ඒක මේ ලේසි නෑ කියන එක. ඒක ලේසි වෙලා නෑ. ඒක පහසු කාර්යයක් වෙලා නෑ කියන එක. එතකොට ඔවා දෙන්නා වූ අනුශාසනා කරන්නා වූ පවින් වළක්වන්නා වූ ඥානවන්තයා සත්පුරුෂ මිනිස්සෙකුට ප්‍රිය වුණාට අසත්පුරුෂයෙකුට ප්‍රිය වෙන්නේ නෑනේ. ඒ රහතන් වහන්සේ නමක් ඇවිල්ලා මේක කරන්න එපා කියලා කීවට ඒ හාමුදුරුවලට ඒ රහතන් වහන්සේලා ප්‍රිය වෙලා නැහැ. අප්‍රිය වෙලා තියෙනවා. උන්වහන්සේලාට කැමති වෙලා නැහැ ඒ හාමුදුරුවලා. ප්‍රතික්ෂේප කළා තියෙනවා. සමහර වෙලාවට ඒ වැරද්ද කරන්න නැතුව ඒක ඒ කොටසට අහු වෙන්නේ නැති වෙන එකක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න මේ අවවාද දෙන කෙනා කොච්චර උතුම් කෙනෙක් වුණත් සමහර වෙලාවට අනිත් පාර්ශවය ඒ අවවාදයේ ඒ විදියටම පිළිගන්ට සූදානම් වෙන්නේ නැහැ. ඒකත් ඉතින් ඔබටත් හිත හදාගන්න හරි උදව්වක්. දැන් මටත් සමහර වෙලාවට මගේ ශිෂ්‍යයින් වහන්සේලාට අවවාද දෙනවනේ. ඉතින් මම ඒ අයට කරන්න එපා කියලා අවවාද දෙන දේවල්, මඟ පෙන්වන දේවල් 100%ක්ම ඒගොල්ලෝ නොකර ඉන්නේ නැහැ. ඒ වෙලාවට හිත රිදෙනවනේ. අන්නේ හිත රිදීම අඩු කරගන්නේ කොහොමද? මම ඒ වෙලාවට කල්පනා කරන එකක් තමයි බුදුහාමුදුරුවෝ එපයි කියපුවත් දේවදත්ත හාමුදුරුවෝ කරා. බුදුහාමුදුරුවෝ එපයි කියපුවා පණ්ඩුක ලෝහිතක මෙත්තිය බුම්මජක අස්සජි පුනබ්බසුක කියන හාමුදුරුවලා 6 දෙනා එකක් එපයි කිව්වම ඒක ඒ විදියට කරන්නේ නැතුව වෙන විදියකට හරි කරා. ඉතින් මම කියන ඒවා මම රහත් වෙලත් නැහැ, මම බුදු වෙලත් නැහැ. මම ඒ අයගේ ගුරුවරයා විතරයි. ඉතින් මම කියන ඒවා 100% මේගොල්ලෝ අහන්නේ නැති එක ගැන ඇයි මං හිත රිද්දගන්නේ? ඇයි මං පුදුම වෙන්නේ? ඇයි මං කලකිරෙන්නේ? මං ඇයි කලකිරෙන්නේ? මොකද මම අවවාද දෙන්නේ ඉතාම හොඳ ඉන්ටෙන්ෂන් එකකින් වෙන්න පුළුවන්. මගේ චේතනාව අවවාද දෙන එක ඉතාම හරිම පිරිසිදු එකක් වෙන්න පුළුවන්. මගේ චේතනාවවත් මගේ ජීවිතයවත් අහන එක්කෙනාට වෙනස් වෙන්න හේතු වෙන්නේ එක්තරා දුරකට විතරයි.
සමහර කෙනෙකුට මං අවවාද දෙන චේතනාව කොච්චර හොඳ වුණා. ඒ අවවාදය කොච්චර හොඳ වුණා. ඒගොල්ලෝ වෙනුවෙන්ම කරපු මඟ පෙන්වීමක් වුණත් පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට හිත හදාගන්න. එලාට හිත හදාගන්න. කවුරු ගැන හිතලාද? බුදුහාඳුරු ගැන හිතන්න. දේවදත්ත හාඳුරුන්ට කොච්චර බණ කිව්වද? තේරුම් ගත්තේ නැහැ. ඉතින් මං කියන එක අහන්න නැති එක ගැන පුදුම වෙන්න ඕනද? හිත හදාගන්න. මොකද නැත්තම් අම්මලා හරියට ආතතිය හදා ගන්නවනේ. තාත්තලා මානසික පීඩාවන් ඇති කර ගන්නවනේ. ඇයි මගේ ළමයි මං කියන එක අහන්නේ නැත්තේ කියලා? මං කොච්චර හොඳ චේතනාවෙන්ද කියන්නේ? මං කොච්චර නිවැරදිව ඊටියද මේගොල්ලොන්ට මඟ පෙන්වන්න කියලා ඔබ ගොඩාක් ආතතියටපත් වෙනවනේ. ස්ට්‍රෙස් වෙනවනේ. මං ඔබට යෝජනා කරනවා. ඔබ ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරන්න. ඔබ ඒ වෙලාවට සාරිපුත්ත මොග්ගල්ලාන කියන උතුම් මහරහතන් වහන්සේලා ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේලා දීපු අවවාදත් හැමෝම පිළිගත්තේ නැහැ. පිළිගත්ත සත්පුරුෂය හිටියා. හැමෝම පිළිගත්තේ නැහැ. හැමෝම පිළිගත්තා නම් ඉතින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මුළු ඉන්දියාවම බෞද්ධ වෙන්න එපා. එහෙම පිළිගන්නේ නැහැ. පිළිගන්න අය බොහොම පොඩ්ඩයි. පිළි නොගන්න අය තමයි ගොඩක් ඉන්නේ ලෝකේ. රහතන් වහන්සේලා කියන දේ, බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ. ඉතින් ඔබත් මමත් කියන දේවල් නොපිළිගැනීම ගැන කවර කතාවද? අපේ අවවාද ප්‍රතික්ෂේප කිරීම ඒක පුදුම විය යුතුද? අපි හිත රිද්දා ගත යුතු නැහැ. ඒත් අපි දිගටම වුන්ට ආදරෙන් කරුණාවෙන් මඟ පෙන්වීම නතර නොකළ යුතුයි. මොකද දරුවන්ට මඟ පෙන්වීම අවශ්‍යයි. අවශ්‍යමයි. ඒ මඟ පෙන්වීම සමහර විට ටිකක් රළුව කරන්න වෙනවා. ඒ කියන්නේ මේ කායික හිංසා කරලා ගාලා හැම ගාලා අත්ගැට ගාලා එහෙම නෙමෙයි. එහෙම ඒ තිබුණේ ආදි කාලේ එහෙම තිබුණානේ. ආදි කාලේ එහෙම දඬුවම් තිබුණා. ලංකාවෙත් තිබුණා, ඉන්දියාවෙත් තිබුණා. ඔය දියුණුයි කියන පටහිර ලෝකේ ඔය හැමතැනම ඕම තමයි තිබිලා තියෙන්නේ. කොයි ලෝකෙත් මීට අවුරුදු 100කට කලින් ළමයෙක් හික්මවපු විදිය අද හික්මවන විදියට වඩා ගොඩක් වෙනස්. ගොඩක් වෙනස්. එක එක සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්කම් තියෙනවා. හැබැයි මම ඔබට යෝජනා කරනවා කායික හිංසනය, මානසික හිංසනය කියන තැනට යන්නේ නැතුව ඔබ මේ අලුත් ලෝක යථාර්ථයනුත් තේරුම් අරගෙන බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ඊටාම අනතිමානී ගුණවල පිහිටලා අවබෝධයෙන් ඔවුන්ට අවවාද දෙන්න. කොහොමද බැරි එක බෑයි කියන්න ඕන. බැරි එක බෑයි කියන්න ඕන. නොකල යුතු එක නොකල යුතුයි කියන එක අවධාරණය කරන්න ඕන. එහෙම නීතියකට මිනිස්සෙක් පුහුණු වීම ඒ මිනිස්සයාටම යහපතක්. ඒකයි ළමයින්ට එහෙම දැඩි ලෙස නීති විනය සම්බන්ධව කාරණාවලදී ඉන්න ඕනේ. ඒක ඒගොල්ලොන්ගේ හොඳට. ඒකෙන් ඔබ හිතා ගන්න හොඳ නෑ මට ළමයා යටත් කර ගැනීම. ඒ සමහර නීති තියෙනවා වයසින් වයසට වෙනස් කරන්න ඕන. දැන් අපි අවුරුදු 15ක් වෙනකන් ළමයෙක් හික්මවන්න අවවාද කරන විදියම අපි පාවිච්චි කරන්න නරකයි අවුරුදු 15 පැනපු දරුවෙක් හික්මවන්න. මොකද එයාගේ මානසික මට්ටම හරිම වෙනස්. දැන් මේ ජපානයේ කියන රටේ ගත්තොත් අවුරුදු 15 18 කියන වයස් සීමාවල ඒ අර ට්‍රාන්සිට් පීරියඩ් එකක් එක කාලය අම්මලා කියන තාත්තලා කියන කිසි දෙයක් ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ආන්නෙවත් සම්පූර්ණ එරෙහි එකට එකමයි කරන්නේ. ඒ කියන්නේ 90ක් ළමයි. 10%ක් ළමයි නෙමෙයි 90ක් ළමයි. මේවයි දෙමව්පියෝ හරි පීඩා විඳිනවා එතකොට. ඒ වෙනුවට අපි කරන්න ඕන මොකක්ද?
අවවාද දෙන එක නැවැත්වීම නෙවෙයි. අවවාද දෙන ක්‍රමය වෙනස් කරන එක. අවවාද ඕනේ නැද්ද? ඕනේ. හැබැයි අපි අවුරුදු 15ක් වෙනකන් අවවාද දීපු විදියටම අවුරුදු 15න් පස්සෙත් අවවාද දෙන්න කියොත් අවුරුදු 15 ඉඳලා 20ක් 22ක් වෙනකන් අවවාද දීපු විදියට මඟ පෙන්වපු විදියට ඒ දරුවෝ කසාද බැන්දට පස්සෙත් අවවාද දෙන්නයි මඟ පෙන්වන්නයි කියොත් මෝඩකම. ඒක අනුවණකම. එහෙම වැඩ කරන්න කියලා තමයි ළමයින් ඔබට හේට් කරන්නේ නේ. ඔබ පෙන්වන්න බැරි. ඔබත් එක්ක කතා කරන්න කැමති නැත්තේ. ඒ කියන්නේ ඒ ළමයි එතකොට එරෙහි වෙන්නේ අවවාදයටම නෙමෙයි අත්තටම. එහෙනම් ඔබගේ දරදඬු ආදානග්‍රාහී හැසිරීම් වලට එහෙම කවුරුත් කැමති වෙන්නේ නැහැ. කාගේත් ඊගෝ එක හර්ට් වෙන්න ගන්නවා. කාටත් ඊගෝ එක තියෙනවනේ. ඒ නිසා අපි වයසින් වයසටපත් වෙනකොට අවවාද දීම නැවැත්වීම නෙමෙයි කරන්න ඕන. අවවාදය දෙන ක්‍රමය වෙනස් කරන්න. විදිය වෙනස් කරන්න. ඒ වයිදී අපි කතා කරන තැන නොතැන හඬේ පවා වෙනස්කම් කරගන්න ඕනේ. ඒවට ඉතින් ගොඩාක් ඔය අපේ මාන්නේ කෑලි කපලා දාන්න වෙනවා. සමහර වෙලාවට අපේ මාන්නේ කෑලි කපනකොට අපිට ඇඬෙනවා. ඒ මොකද හේතුව ඒ කියන්නේ මේ අපිට ඇඬෙන්නේ ඇයි? එච්චරටම අපි අකමැතිනේ. එහෙම පහලටම බහැලා මහ පොළවේ සමතලා වෙලා අනිත් එක්කෙනාට මඟ පෙන්වලා යාව බේරගන්න අපි අකමැතිනේ. අපි කැමති අපේ අයියා පෙන්නගෙන එහෙමනේ. ඒකයි මං කිව්වේ ඇඬෙනවා කියලා. ඒ කියන්නේ ඒ තැනට යන්න උනා කියලා හිතනකොට එතකොට අපේ ඊගෝ එක හර්ට් වෙනවා. අපි විඳවනවා. අපිට මහත් එනවා මම පරදිලා මම මේ අයට යටත් වෙලා එහෙම හැංගීම් වෙනවා. ඔය එක ලොකු සටනක් තියෙනවා අනිත් අය එක වැඩ කරද්දි. ඒක මතක තියාගන්න. ඒක ලොකු සටනක්. හැබැයි ඔබ ඇත්තටම ආදරේ නම් දරුවෙකුට. ඇත්තටම කරුණාවන්ත නම් ඔබ හිතෙන්ට යන්න ඕන. මම මගේ ශිෂ්‍යයෙකුට ඇත්තටම ආදරේ කරුණාවන්තයි නම් එයාව බේරගෙන හරි පාර ගෙනියන්න ඕන කියලා ඇත්තටම මම හිතනවා නම් පොළවට බහින්නම වෙනවා. ස්ටේජ් එකේ ඉඳන් කතා පවත්වන්න සහ එම කතා කරලා උඩ තලයක ඉඳන් විධාන දීලා බේරන්න පුළුවන් කාලයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවක් එනවා ඒ දරුවන්ගේ වයසේ ගොඩක් අපේ හම්බල් විදියට සාකච්ඡාවට යන්න කැමති. අපි ගොඩාක් කතා කිරීම වෙනුවට අහුම්කම් දීම සහ අත්‍යවශ්‍ය කරුණ අඳුනගෙන ඒකෙදි මඟ පෙන්වීම සහ එයාගේ පැත්තෙන් එයාගේ වැරද්ද නිවැරදි කරගන්න එයාගෙන්ම යෝජනා ගැනීම. එයාට මොකක්ද හිතෙන්නේ කියලා සාකච්ඡා කිරීම. ඒ වැත්තටම ගත්තොත් ගිහියෝ විදියට මම යෝජනා කරනවා ඒක මේ දැන් අර කොහු අරගෙන හැඳි මිටි අරගෙනම එහෙම අමාරුයි. දැන් කොෆි එකක් බොන ගමන් තමයි මේවා කරන්න පුළුවන්. එකට වාඩි වෙලා හොඳට ඉඟුරු දාලා හදාගත්ත තේ කෝප්පයක් බොන ගමන් තමයි වාඩි වෙලා එහෙම කතා කරලා බේර ගන්න පුළුවන්. එහෙම නැතුව අපේ තියෙන හයිය පාවිච්චි කරලා කවුරුත් වෙනස් කරන්න බෑ. ඒවා අපි කරනවා පොඩි ළමයින්ට. මොකද ඒගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන් අපි යම්කිසි ආකාරයකට දැඩිව ඉන්නවා අවුරුදු 15ක් විතර වෙනකන් ඒගොල්ලොන්ට බැරි දේ පුළුවන් දේ. දැන් ආමි එකක වගේ එහෙම ඉන්නවා දිගටම. ඒවා මේ දැඩි දඬුවම් හම්බ වෙන බියවැද්දීමෙන් ඒගොල්ලෝ පාලනය කරන එහෙම තැන්නේ එහෙම මිනිස්සුව හදන්න බෑනේ.
මනුස්ස ජීවිත එක්ක එහෙම වැඩ කරන්න බෑ. එහෙම චූටි කණ්ඩායමක් ඉන්න ඒ ගෲප් එකකට අදාළව එහෙම පුළුවන්. හැබැයි ඒක මේ සමස්ත මනුෂ්‍ය වර්ගයාට අදාළව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ යකඩ සපත්තුවට යට කරලා එහෙම නීති දාන එක. එහෙම ඒ ආයතනට ඒක ගැලපෙයි. හැබැයි ඔබේ දරුවෝ සම්බන්ධ තීරණ එහෙම වෙන්න බෑ. මට ශිෂ්‍යව සම්බන්ධ තීරණ එහෙම වෙන්න බෑ. අපේ අවවාද දෙනකොට අපි තේරුම් අරන්ම ඉන්න ඕන. හැම කෙනෙක්ම මේක පිළිගන්න කැමති නැති බව. පිළිගන්නේ නැති බව. සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැති බව. ඒක අපි තේරුම් අරගෙනම ඉන්න ඕනේ. ඒක අපි තේරුම් ගන්න. එතකොට අපේ හිත රිදෙන ප්‍රමාණය අඩුයි. එතකොට අපිට අපේ හිත රිදෙන ප්‍රමාණය අඩු නම් දිගටම අපි ඒ කරන උතුම් මෙහෙවර කරගෙන යන්න පුළුවන්. දෙක අපි අවවාදයක් දෙනකොට අපේ පැත්තෙන් අපි කොච්චර දුරට ඒ අවවාදයට අදාළ යහපත් බව, ගුණවත් බව අප තුළ දියුණු කරගෙන තියේද කියන එක අවධාරණය කරගන්න එක. ඊළඟට අපි ගාව තාම දියුණු නොවිච්ච දෙයක් වුණත් ළමයෙකුගේ ගාව දියුණු කරගන්න අපි උත්සාහ කරනවා නම් ඒක විවෘතව ළමයාත් එක්ක වැඩිහිටි ළමයෙක් එක්ක සාකච්ඡා කරන එක. කතා කරන එක. පොඩි ළමයෙක් එක්ක 100% කතා කරන්න ඕන කියලා මම කියන්නේ නැහැ. කවුරුද 9ක් 10ක් වෙච්ච දැනුම් තේරුම් ඇති ළමයෙක් නම් එයාත් එක්ක සාකච්ඡා කරන එක හොඳයි. මොකද එයාට ඒක තේරුම් කරන්න පුළුවන් අපිට. එයා අපි කියන වචන එයාගේ ඔළුවට යන හින්දා. ඔන්න ඔය පැති ටික හිතන්න. අද කතා කළේ ඊටාම මේ වටින භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සංකල්පයක් අවවාද දෙන අයට වෙන දේ ගැන. අවවාද දෙන අයට වෙන දේ තමයි හොඳම කෙනෙක් නම් අවවාදය ලබන්නා සත්පුරුෂයෙක් නම් සාදු කියලා පිළිගනී. අසත්පුරුෂයෙක් නම් බැන බැන යයි. එච්චරයි. අවවාද දෙන අයට වෙන දේ තමයි ඕක. අහන ලබන කෙනා සත්පුරුෂ නම් පිළිගනී, අසත්පුරුෂ නම් බැන බැන යයි. හැබැයි මතක තියාගන්න. සමහර කෙනෙක් හිතනවා මේ ළමයින්ට තර්ක කරන්න අපි කියන අවවාදයට ප්‍රතිපක්ෂව ප්‍රශ්නයක් අහන්න අයිතියක් නැහැ කියලා. එහෙම අය වෙන්න එපා. ඒක වැරදිනේ. මොකද ගොඩාක් දේවල් අපි සමහර වෙලාවට අපි එහෙම ප්‍රශ්න නොකරපු නිසා සමහර ඒවා දිගු කාලයක් කිසිම අර්ථයක් නැති ඒවා පවත්වගෙන එනවනේ. මම දැක්කා මේ පහුගිය දවසක අන්තර්ජාලයක මේ සටහනක්. හරි අපූර්ව කතාවක් තියෙන්නේ. පොඩි දුවෙක් ඉන්නවා. ඒ දුව බලන් ඉන්නවා එයාගේ අම්මා මේ සොසේජස් බදිනවා. ඉතින් එයාගේ අම්මා මේ සොසේජස් බදින්න කලින් මේ සොසේජස් එකේ මේ දෙපැත්ත මේ කපලා අයින් කරනවා. ඒ ළමයා බලන් ඉඳලා අහනවා අම්මගෙන් ඇයි ඔයා සොසේජස් බදිනකොට දෙපැත්ත කපලා අයින් කරන්නේ කියලා. අම්මා කියනවා මම නම් දන්නේ මම දැක්කා ඒක අපේ ඔයාගේ ආච්චි අර ඉන්නේ. එයාත් එහෙම තමයි මේ සොසේජස් බැද්දේ කියලා. මමත් ඒ විදිහටම සොසේජස් වදිනවා ඒ කාලේ ඉඳලා මෙහෙම තමයි කියලා. ඔයා ගිහලා ආච්චිගෙන් අහන්න කියලා. ඒ ආච්චි ගාවට ගියාම ඒ ආච්චි කියනවා දූ මම ඕක පුරුදුනේ මගේ අම්මගෙන්. ඒ කියන්නේ ආච්චිගෙත් අම්මා ජීවතුන් අතර ඉන්නවා. එයා ගොඩාක් වයසයි හැබැයි සිහි කල්පනාව තියෙනවා. ඔයා කියනවා අත්තම්මගෙන් තමයි මම ඕක පුරුදුනේ. එයා තමයි ඕම බදිනවා මම දැක්කේ. ඉතින් එයාට තාම තේරෙනවා එයාට සිහිය තියෙනවනේ. දූ ගිහිල්ලා අහන්න එයාගෙන්. මමත් එයා හින්දා තමයි ඕක කරේ. මං කරනවා දැකලා ඔයාගේ අම්මා ඕක කරා. ඒ පොඩි ළමයා ගිහිල්ලා ඒ වයෝවෘද්ධ ආච්චි අම්මගෙන් අහනවා. ඒ ආච්චිගෙත් අම්මගෙන් නේ. ඒක ලියලා තුනේ අත්තම්මගෙන් කියලා අහනවානේ. එතකොට එයා කියනවා මම ඒ කාලේ ඒක කරේ අපේ ගෙදර තිබිච්ච මේ තාච්චිය පොටි අර ඒ සොසේජස් එක දිග වැඩි නිසා කොන් දෙකකින් කැපුවම හරියට ඒක ගානට එනවා හොඳට බැද ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම ඒක කරේ.
හැබැයි දැන් ලොකු තාච්චියකුත් තියෙන ඔයාගේ ආච්චි ඔයාගේ අම්මයි දෙන්නම ඉතින් ඒක තාම කරන් යනවා. මම නම් කරේ අරකට. ඉතින් හිතන්න අර දුවගේ අම්මගේ අම්මා මේ ප්‍රශ්නේ අහලා තිබුණා නම් සෝසේජස් කොච්චර නාස්ති නොකර බැද ගන්න තිබුණාද? පරම්පරා 3ක් විතර එහෙම ප්‍රශ්න අහන්න නැතුව ගිහිල්ලා එහෙම ගොඩාක් ඒවා අපි අරන් එනවා තියෙනවා. හිතන්නේ නැතිකම. එහෙම එකක් ප්‍රශ්න කරන කෙනෙක් මේ 100%ක්ම වැරදි ප්‍රශ්න අහන්න දෙන්න එපා කියලා අපේ බලයෙන් එහෙම යටත් කරන්න හොඳ නැහැ. එහෙම එකක් කීකරුකමක් ලෙස මේ කියන ඕනි එකක් පිළිගන්න කෙනෙක් වෙන්න ඕන කියන අදහසක් නෙවෙයි මෙතන මේ කියන්නේ. විමසීම සංවාදය ප්‍රශ්න එක ඒක බුදුදහමේ ප්‍රධාන දෙයක්. බුදුදහම අවධාරණය කරන ප්‍රශ්න කරන්න කියලා. ප්‍රශ්න එක්කෙනාගේ කටවාණ එක බුදුදහම නෙමෙයි. අහන්න දෙන්න ඕන. අපි හැම එකටම ප්‍රශ්නයක් අහන්න ආවන් එන්න එපා ඔවට කියලා කියන දෙයක් කර බලන් ඉන්න මං කියන දෙයක් අහන්න කියලා ඒ තර්ජනෙන් යන්න පුළුවන් චූටි දුරයි. ඒක මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න එහෙම බලහත්කාරයෙන් ඒව කරන්න බෑ. එහෙම කිසිම ප්‍රශ්න කිරීමක් නොකරපු දේවල් නිසා තාමත් අපේ රටේ ගත්තොත් තවමත් කොච්චර මේ මෝඩ දේවල් පවත්වාගෙන යනවද? මම එක උදාහරණයක් කියන්නම්. දැන් අපේ රටේ අතීතේ ඉඳලම ළමයි 7-8ක් ඉන්න පවුල්නේ අපේ රටේ හිටියේ ඉස්සර ඉඳලා. එතකොට ඔය ළමයි 7-8 දෙනාගෙන් අන්තිමටම මහගෙදර දීර්ඝ කාලයක් ඉතුරු වෙන්නේ පවුලේ බාලයන්. මොකද අනිත් අය කසාද බැඳ යනවා, ලොකු අයියා යනවා, ඊළඟ අක්කා යනවා, ඊළඟ අයියා යනවා. ඔහොම ගිහිල්ලා පවුලේ බාලයම තමයි අම්මා තාත්තා එක්ක දීර්ඝ කාලයක් අපේ රටේ ගෙවල් වල ඉතුරුනේ. ඉතින් ඒ හින්දා අපේ රටේ සංස්කෘතියක් හැදුනා මහගෙදර අයිති වෙන්නේ පවුලේ බාලයාට කියලානේ. එහෙම සංස්කෘතියක් හැදුනා. මහගෙදර අයිති වෙන්නේ පවුලේ බාලයාට කියලා. ඒක ගැන විචාරශීලී බවක් නැතිකම නිසා අද වෙලා තියෙන දේවල් ඔබ දන්නවා. සමහර තැන් තියෙනවා පවුලේ බාලයා ඉන්නේ ඇමරිකාවේ. පවුලේ බාලයා ඉන්නේ එංගලන්තේ. පවුලේ වැඩිමල් හෝ දෙවනි හෝ අක්කා ඉන්නවා අම්මා එක්ක ගෙදර. කසාද බැඳලත් නැහැ. ගෙදර ඉන්නවා. ඔබ විශ්වාස කරන්න සමහර තැන් තියෙනවා අම්මලා තාත්තලා ඇමරිකාවේ හෝ එංගලන්තේ ඉන්න ජීවිතේට ලංකාවට එන්නේ නැති බාලයට සියලු දේපල ලියනවා අර ගෙදර ඉන්න අක්කට මුකුත් දෙන්න නැත. ඇයි? ඒවයිති වෙන්න ඕන පොඩි එකාට කියලා. කොච්චර අනුවන වතුරු උගුරක්වත් දෙන්න ළඟපාතකත් නැති එන්නේ නැති කෙනෙකුට දෙයක් අයිති කරලා දෙනවා. ළඟ ඉන්න කෙනාට යන්න කියලා වෙන කොහෙවත් තැනකුත් නැති කෙනාට සියල්ල හිමි කරන ගම. ඇයි කියලා ඇහුවන් ඒක ඉතින් ඒක අපේ අතීත ඉඳලම එහෙම තමයි. පවුලේ බාලයට මේවා හම්බුනේ. ඔබ හිතන්න. මං කියන්නේ දැන් මම කිව්වා කියලා ඔක්කොම ටික දැන් අනිත් පැත්ත ගන්න කියලා හිතන්න කියලා මම කියන්නේ. එනිසා ඉතාම බුද්ධිමත් වෙන්න මේ දේවල් කරද්දී නේද? මේ දේවල් කරද්දී ළමයි ප්‍රශ්න කියන හැම එකක්ම ළමයි පිළිගන්න එකක් නැහැ. ඒක තාම වැරදි නේද? තාම වැරදි නරක දෙයක් ලෙස ගන්න එපා. ඒ ප්‍රශ්න අහන එක වැරදි, සාකච්ඡා කරන්න එක වැරදි. එහෙම ගන්න එපා. ඒක බුද්ධ ධර්මෙ නෙමෙයි. බුද්ධ ධර්මයට අනුව පොඩි ළමේ ප්‍රශ්න කරත් එයාගේ අපි අහන් ඉන්න ඕන.
අපි කියන දෙයට විරුද්ධව අපි කියන දේ නොවන අදහසක් එයා කියන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න. සමහර වෙලාවට මගේ පන්සලේ චූටි හාමුදුරුලා අවුරුදු 7-8 චූටි හාමුදුරුලානේ. ඒගොල්ලෝ කියපු දේවල් නිසා මගේ ලොකු අදහස් ඉල්ලාස් කරගත්තු වෙලාවල් තියෙනවා. ඒක තමයි යථාර්ථය. මොකද ළමයා චූටි වෙන්න පුළුවන් ඇඟෙන් වයසින් හැම එකකින්ම. හැබැයි සමහර සංසාරික පුහුණුවක් සහිත දරුවෝ වෙනවා. පුදුම විදියට දේවල් තේරෙනවා. මහා ඥානයක් තියෙන දරුවෝ ඉන්නවා. ඒගොල්ලොන්ට එන සමහර අදහස් අපේ අදහසේ තියෙන පටුකම අපිට කියලා දෙනවා. ඒ නිසා මේවා බේරගෙන යන්න තියෙන එකම ක්‍රමය අනතිමානීකම්. අවශ්‍ය වෙලාවේදී අඩියක් පස්සට ගන්න කැමැතිකම. මම හිතනවා ප්‍රමාණවත් කියලා. පැයකටත් වැඩි කාලයක් චුට්ටක් විනාඩි 2-3 අද මාතෘකාව ටිකක් ඔබට ඉතාම වටින එකක් නිසා මම ටිකක් වැඩිපුරත් කාලය අරගෙන අද මේ මාතෘකාව සාකච්ඡා කළා. අපේ සෙලොමි ඇන්තනි මැතිනියට සතුටු වෙන්නට පුළුවන්. ඔබ තුමියගේ දියණියගේ මහත්මයාගේ දායකත්වයෙන් අද කරපු මේ උතුම් වූ ධර්ම සාකච්ඡාවනේ ධර්ම සංවාදය නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතයේ මඟ පෙන්වද්දී පිහිටා සිටිය යුතු ප්‍රතිපදාවන් තේරුම් ගත යුතු දේවල් රාශියක් මම හිතන්නේ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. නැවත මතක් කරගන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම කිව්වොත් මේ වගේ දෙයක් නැවත අහනකොට අපි රිෆ්‍රෙෂ් වෙනවා. අපි අලුත් වෙනවා. අපිට නැවුම් බවක් අපේ ජීවිතේ දැනෙන්න පටන් ගන්නවානේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. මේකෙන් හොඳට ප්‍රයෝජනෙ ගන්න. ඔය ඇත්තන්ට දායකත්වය ගත්ත ඇත්තන්ට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද ඔය ඇත්ත බොහොම ශ්‍රද්ධාවෙන් පෙසේනාසනේ වැඩ වාසය කරන පුංචි හාමුදුරුවෝගේ අධ්‍යාපනයට උන්වහන්සේලාට දානමාන සකසකන් බෙහෙත් ගන්න ඔය ඇත්ත දුක් මහන්සියෙන් උපයන ගොඩාක් දුක් විඳලා උපයන මුදල් පරිස්කාර විදියට පූජා කරා උන්වහන්සේලාගේ දියුණුවට යොදවන්න කියලා අපෙන් ඉල්ලා සිටියා. උන්වහන්සේලාට උගන්වන්නට ඒව පාවිච්චි කරගන්න කියලා. කතෝලික බැතිමතුන් උනත් ඔයත් බුදුහාමුදුරුවන් ගැන තියෙන පැහැදීමට ධර්මය ගැන තියෙන පැහැදීමට මේ ශාසනයට තව හොඳ හාමුදුරුවරු බුද්ධිමත් හාමුදුරුවරු ප්‍රඥාවන්ත සීල ගුණ සහිත හාමුදුරුවරු ඕනෑ කියන උදාර සිත තියෙන එක ගැන ගොඩාක් ගරු කරනවා. ඒකට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ සිතුවිලි වලට ඊටාම ශ්‍රද්ධාවෙන් අද කරපු පින්කමෙන් රැස්වුණු පින් ඔබතුමියගේ නමින් මිය ගියපු ආදරණීය තාත්තා අවුරුදු 25ක් වෙනවා. හෙක්ටර් මෙන්ඩිස් පියාණන් වහන්සේ එතුමට අපි පහුගිය දවසේ සිද්ධ කරපු පින්කමේදී පින් අනුමෝදන් කළා. ඔබතුමියගේ පියාණන් වහන්සේගේ 25 වන ගුණානුස්මරණය වෙනුවෙන් මේ පින්කම කරේ. මේ පින් අනුමෝදන් වෙත්වා. ස්වාමි පුරුෂයාගේ ආදරණීය තාත්තා රාසයා ඇන්තනි පියාණන් අවුරුදු 10ක් වෙනවා. ඒ දෙපළ ඇතුළු කොට ඔබ නමින් මිය ගියපු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වී සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. සසරේ ඇත ප්‍රාර්ථනා කරපු සියලු යහපත උදා වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්ට ඒ ඇත්තන්ට මේ පින කුසලය පාරමී වේවා. දුකින් නිදහස් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ඔබතුමියට මහත්මයාට ඒ වගේම ආදරණීය දියණියට ඒ විතරකුත් නෙමෙයි විශේෂයෙන්ම ඔබගේ ආදරණීය අම්මා වයෝ වෘද්ධයි ඒ වගේම රෝගීව සිටින්නේ ආදරණීය මෑණියන්ට සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. පින්කමට උදව් කරපු සොහයුරිය නෙළු මෙන්ඩිස් මහත්මිය ඇතුළු කොට ඒ සියලු දෙනාට බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ට වගේම කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානයේ
පුජිසුගත සේනාසනෙත් ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර පූජනීය හුරුළුනිකවැවේ සුධම්ම සාමිවහන්සේ, සේනාසනාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ සහ සේනාසනයේ වැඩ සිටින අපේ අතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුව ඇතුළු කොට මහා සංඝ රත්නයටත් බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් සියලු යහපත වේවා. දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලු ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.